හොඳයි සාදු 2021 වසරේ ජූලි මාසයේ 3 වෙනිදා භාවනා වැඩසටහන ප්‍රඥාවන්ත පින්වතුනි අද මාතෘකාවක් නැත. අපිට හැම කතාවකම මාතෘකාවක් තියෙනවා. හැම කතාවකම මාතෘකාවක් තියෙනවා. ජීවිතයටත් මාතෘකාවක් තේමා පාඨයක් තියෙනවා. මෙන්න මේක තමයි මගේ මාතෘකාව කියලා. මෙන්න මේක තමයි මගේ ස්වභාවය කියලා. මෙන්න මේක තමයි මගේ රාමුව කියලා. මෙන්න මේක තමයි මගේ ලෝකය කියලා. අපේ සමස්තය පිළිබඳව ලෝකෝත්තර ඇසකින් බලන වැඩපිළිවෙලක් මිස සමස්තය දෙස ලෞකික ඇසකින් බලන වැඩපිළිවෙලක් නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය යොමුනේ ලෝකෝත්තර ඇසකින් බලන වැඩපිළිවෙලක් උදෙසා. අපේ පින්වතුන් ලෞකික ඇසකින් බලන්න ඕන වැඩපිළිවෙල යම් යම් ආකාරයෙන් ඉගෙනගෙන තියෙනවා. සමාජයෙන් ඉගෙනගෙන තියෙනවා. සංස්කෘතියෙන් ඉගෙනගෙන තියෙනවා. ආගම දහමෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි යහපත් පැවැත්ම. ඒ තමයි යහපත් පැවැත්ම. පින්වතුනි පළමු කොටම ඔබ එතනට පැමිණෙන්නට ඕනේ. පළමු කොටම යුතුයකම් ඉෂ්ට කරන පින්දහම් සිද්ධ කරන චාරිත්‍ර ඉටු කරන කෙනෙක් වෙන්නට ඕනේ. ඒ කරුණු කාරණා පූර්ණත්වයට පත් වුණයින් පස්සේ අපි බලනවා ලෝකෝත්තර ඇසකින්. ලෝකෝත්තර ඇසකින්. එයි මේ ලෝකෝත්තර ඇසකින් ජීවිතය දිහා බලන්න පුරුදු වෙන්නේ. ලෝකෝත්තර ඇසකින් පින්නතුනි ජීවිතය දිහා බලන්නට පුරුදු වෙනකොට ඒක අපිට සසර සැනසෙල්ල පිණිස උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. උපකාරක ධර්මයක්. ඒ ධර්මයේ උදා කර ගැනීම සඳහා විශේෂ ඇසකින් විමුක්ති ඇසකින් බලන්නට සිද්ධ වෙනවා. එකකින් අදහස් කරන්නේ ලෞකිකත්වය බැහැර කරලා ලෝකෝත්තරත්වයේ දෙස බලනවා කියන කාරණාව නෙවෙයි.
ලෞකිකත්වයේ බැහැර කරලා ලෝකෝත්තරත්වයේ දෙස බලනවා කියන කාරණාව නෙවෙයි. ලෞකිකත්වයේ තුල ජීවත් වන කෙනෙක් වුණත් එක්කෙනා මහන්සි වෙනවා රහතන් වහන්සේලාගේ බුදුරයන් වහන්සේලාගේ ඥාණය කොයි ආකාරයේද කියලා තේරුම් ගන්නට වටහා ගන්නට ලෝකයේ තුල තමයි පින්නතුනි ප්‍රභේදන පවතින්නේ ලෝකීය ඥානය තුල. නමුත් ලෝකෝත්තර කිව්වහම ඒක ප්‍රභේදනයන්ගෙන් පවතිනා වූ තත්වයක් නෙවෙයි. ප්‍රභේදනයන්ගෙන් පවතිනා වූ තත්වයක් නෙවෙයි. එතන ප්‍රභේදනයක් නොමැති ස්වභාවයක් පවතින්නේ. ඒ දර්ශනය තුල. ඒ ඥානය තුල ප්‍රභේදනයන් පවතින සංස්කාරක වස්තුන් හටගෙන නැහැ. සංස්කාරක වස්තුන් හටගෙන නැහැ. මනුෂ්‍යයන් හැටියට අපි සියලු දෙනාම මේ තථාගත දර්ශනය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන එතනට එන්නට ඕනේ. දාර්ශනිකයන් හැටියට අපි එතනට එන්නට ඕනේ. තමන්ගේ මනස තුල ප්‍රභේදන අඩු වෙලා යනකොට කොටස් කිරීම අඩු වෙලා යනකොට මැනීම් කිරීම අඩු වෙලා යනකොට වර්ග කිරීම අඩු වෙලා යනකොට බෙදා දැක්වීම අඩු වෙලා යනකොට ඊටාම සැහැල්ලු ස්වභාවයක් ගොඩ නැගෙනවා. උජුපටිපන්න ස්වභාවයක් ගොඩ නැගෙනවා. උජුපටිපන්න ස්වභාවයක්. ඒ උජුපටිපන්න ස්වභාවයක් ගොඩ නැගුණු මනස තුල මැනීම් හටගන්නා දෘෂ්ටි කවදාවත් නිර්මාණය වෙන්නේ නැහැ. කවදාවත් නිර්මාණය වෙන්නේ නැහැ. පින්නතුනි අද මාත්‍රකාවක් නැත්තේ අපේ සියලු දෙනාම මේ ලෝකෙට උපදින්නේ මාත්‍රකාවක් නැතුව. මේ ලෝකෙට සියලු දෙනාම උපදින්නේ මාත්‍රකාවක් නැතුව. පස්සේ ලොකු මහත් වෙනකොට තමයි මාත්‍රකා හදාගන්නේ. උපදින්නේ මේ ලෝකෙට ආගමක් නැතුව. පස්සේ තමයි ආගම හදාගන්නේ. උපදින්නේ මේ ලෝකෙට ජාතියක් නැතුව. පස්සේ තමයි ජාතිය හදාගන්නේ. පැහැදිලි කාරණාවක් පින්නතුනි. ඊටාම පැහැදිලි කාරණාවක්. අපි අපේ සංකල්පමය ස්වභාවයෙන් ඈත් වෙන්න ඕන කියන කාරණාව. අපි යමක් ඉගෙන ගන්නවා වෙන්නට පුළුවන්
ධර්මයේ තුලින්. අපි යමක් අවබෝධ කරගන්නවා වෙන්නට පුළුවන් ධර්මයේ තුලින්. ඒ සෑම දෙයක්ම කැඩපතක් කරගෙන ආලෝකයක් කරගෙන අපි අපේ මනස වටහා ගත යුතුයි. විනිවිද දැකිය යුතුයි. ඒ කරුණු කාරණා හේතු කොටගෙන මනස තුල ඒකාන්ත වශයෙන්ම සංසුන් බවක් හට ගන්නවා. ඒකාන්ත වශයෙන්ම සංසුන් බවක් හට ගන්නවා. ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ කරදර බාධක ගැටලු නැතිව සහනශීලී ජීවිතයක් ගත කරන්න. ඒක සැබවින්ම අපහසු කටයුත්තක්. ඒකට හේතුව තමයි පින්නතුනි ඔබගේ ඔරුව පදවාගෙන යා යුත්තේ සෑම මොහොතකම රළ නැගෙන මුහුදක. සෑම මොහොතකම රළ නැගෙන මුහුදක. බියකරු මුහුදක. නමුත් ඇත්තටම අපි පුරුදු වෙන්නට ඕනේ කරදර බාධක ගැටලු තියෙද්දි ඒවා අතර නොසැලී පවතින ඉන්ද්‍රකීලයක්සේ සිටින දර්ශනයක් තුල ගොඩ නැගින්නට. ප්‍රචණ්ඩ ජලධාරාවක් ප්‍රචණ්ඩ සුළඟක් ඉදිරියේ නොසැලී සිටීමට හැකි දර්ශනය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඍජු දර්ශනය. එහෙමනම් මෙතන කවුද සැලෙන්නේ කියලා අපි හඳුනා ගන්න ඕනේ. කවුද සැලෙන්නේ කියලා හඳුනා ගන්නට ඕනේ. අපිට තියෙන්නේ සැලෙන මනසක්ද නොසැලෙන මනසක්ද? සැලෙන මනසක් තියෙනවා නම් නොසැලෙන තත්වයට වර්ධනය කරගන්නට ඕනේ. කම්පණය වන මනස අකම්පිත තත්වයට පත් කරගන්නට ඕනේ. මොහොතක් නතර වෙලා ඔබ ආ ගමන් මග දෙස බලන්න. මොහොතක් නතර වෙලා එතකොට ඔබට පැහැදිලි වේවි ඇයි ඔබ සැලුනේ? ඇයි ඔබ සැලුනේ? ඇයි ඔබ කම්පණයටපත් උනේ? ඒ කාරණාවන් සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක්
නැති වූ සෑම මොහොතකදීම ඔබ සැලුණා. ඔබ කම්පණයටපත් වුණා. ජීවිතේ සෑම දෙයක් පිළිබඳවම අවබෝධයක් ඇති වුණාම සැලීමක් හටගන්නේ නැහැ. සැලීමක් හටගන්නේ නැහැ. භාවිතා කළ යුතු ධර්ම හා භාවිතා නොකළ යුතු ධර්මතා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා. කළු ධර්ම හා සුදු ධර්ම. කළු ධර්ම හා සුදු ධර්ම. කළු ධර්ම භාවිතා කරන්න එපා, සුදු ධර්ම භාවිතා කරන්න කියලා දේශනා කරනවා. පින්නතුනේ කළු ධර්ම කියලා කියන්නේ මනසේ ස්වභාවයේ ඉක්මවා පුද්ගල සංකල්පයකින් පුද්ගල දෘෂ්ටියකින් එවත් නැත්නම් බහු සංකල්ප වලින් පුරවා ගන්නා ලද පදනම් කරගන්නා වූ යම්කිසි ක්‍රියාපටිපාටියක්. එක දෘෂ්ටි ජාලාවක් වෙන්න පුළුවන්. සෑම දෙයක් අතරම එකිනෙකට බැඳුණු ස්වභාවයක්, අපහැදිලි ස්වභාවයක්, අනවබෝධිත ස්වභාවයක් පවතිනවා. සමහර වෙලාවට ඔබ හිතන්නට පුළුවන් මනසේ ස්වභාවය කියලා කිව්වහම මේ දැන් පවතින తත්වය තමයි මනසේ ස්වභාවය කියලා. ඔබේ මනසේ හැටි කියලා වරදවා වටහා ගන්නට එපා පින්නතුනි. මනසේ ස්වභාවය කියන එක පෘථග්ජනෙක් දැකලා නැහැ. ඒක තේරුම් ගන්න. රහතන් වහන්සේ කෙනෙක් තමයි පැහැදිලි වශයෙන්ම මනසේ ස්වභාවය හඳුනාගන්නේ. එමත් නැත්නම් ගොඩාක් පින්වතුන් වරද්දගෙන මනසේ ස්වභාවය දෙස බලාගෙන ඉන්නවා කියලා තමන්ගේ පවතින මනස දිහා බලාගෙන සිටිනවා. එහෙමනම් අපි මේ බලාගෙන ඉන්නේ මනසේ ස්වභාවය දෙස නෙවෙයි පින්නතුනි. මනසේ ස්වභාවය දෙස නෙවෙයි. ස්වභාවිකත්වයේ දෙස නොවේ. අස්වාභාවික වෙච්චි මනස දෙස. අස්වාභාවික වෙච්චි මනස දිහා බලාගෙන ඉන්නවා මේක මගේ ස්වභාවය කියලා.
එහෙම හිතාගෙන ඉන්න එපා. සුදු ධර්ම කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවිකත්වයේ තුල පවතින සැහැල්ලුව තුල පවතින අවේදීත නිරෝධ සහගත අසංඛාරික තත්වයක්. අවේදිත තත්ව නෙවෙයි වේදිත තත්ත්ව සියල්ල හදන්නේ පුද්ගලත්වය. සියල්ල හදන්නේ පුද්ගලත්වය. පුද්ගලත්වයට විඳින්න පුළුවන් වේදිත තත්වයන්. ස්වභාවයෙන් මනස සංසුන් අවේදිතයි. ස්වභාවයෙන් මනස විරාගිකයි. ස්වභාවයෙන් මනස නිරෝධ සහගතයි. ස්වභාවයෙන්ම මනස ප්‍රභාස්වරයි. ඒ ස්වභාවය යටපත් කරගෙන නිතරම අස්වාභාවික තැනට එනවා ඔබගේ අවිද්‍යා සහගත මනස, රැවටුණු මනස. ඇයි ඒ අස්වාභාවික තැනට එන්නේ? අනවබෝධය නිසා. ජීවිතය පිළිබඳව යථාබෝධය නැති නිසා. ස්වභාවිකත්වය මකලා එතන පුද්ගලයෙක් නිර්මාණය කරගන්නවා. පුද්ගලයෙක් හදාගන්නවා. පුද්ගලයා හිමින් තව බොහෝ දෑ දෘෂ්ටි ජාලාවක් ලෙස එතනට හා කරමින් පුද්ගලත්වයේ කේන්ද්‍ර කරගත් විශාල පෞර නිර්මාණය කරගන්නවා. මම ප්‍රධානියා වුණු ලෝකය නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒ දෘෂ්ටි මාලාව ඇතුලේ, දෘෂ්ටි ජාලාව ඇතුලේ මිනිස්සු ભેද බින්නකම් කලකෝලාහල ඇති කරගන්නවා. ආගමෙන් බෙදෙනවා, ජාතියෙන් බෙදෙනවා, සංස්කෘතියෙන් බෙදෙනවා, වත්පොසත්කම් වලින් බෙදෙනවා, ගැහැණු පිරිමිකම් වලින් බෙදෙනවා, තානාන්තර නිලතල වලින් බෙදෙනවා. හැම වෙලාවකදීම පින්නතුනි පවතින්නේ යුද්ධයක්. හැබැයි අර කලින් සඳහන් කළ ස්වභාවය තුල සිටින කෙනාට ඒ කිසිවක් නැහැ. යුද්ධ කරන්න දෙයක් නැහැ. සටන් කරන්න දෙයක් නැහැ. බෙදා ගන්න දෙයක් නැහැ. රැක ගන්න දෙයක් නැහැ. එහෙමනම් අපි අස්වාභාවික වෙලා තියෙනවා. ඒ අස්වාභාවික කම නිසා තමයි ගැටලු සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ගැටලු ඔස්සේ වේදනාවන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වේදනාවන් ඔස්සේ
සංස්කාර ලෝකයට බැඳිලා තියෙන්නේ. අපි ස්වභාවික වෙන්න මහන්සි වෙන්න ඕනේ. කොහොමද ස්වභාවික වෙන්න මහන්සි ගන්නේ? පෙර තිබූ මනස, එවත් නැත්තම් ප්‍රභාස්වරව තිබූ මනස කුමක්ද කියලා හඳුනා ගන්න. කුමක්ද කියලා හඳුනා ගන්න. පින්නතුනේ අපිට නවාතැන් ගන්න හොඳම තැන අපේ නිවහන තනන්නට හොඳම තැන අපි නුවණින් මුලින්ම තේරුම් ගන්නට ඕනේ. නිවහන තනන්නට හොඳම තැන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඒ ගැටලු හැදෙන තැන්, ඒ ගැටලු වලින් නිදහස් වෙන තැන් නුවණින් දකින්න ඕනේ. ප්‍රශ්නය සහ පිළිතුර දෙස නිරෝධ සහගතව බලන්නේ කොහොමද? ප්‍රශ්නය ගොඩනගන්නේ කවුද? පිළිතුර ගොඩනගන්නේ කවුද? ඒක නුවණින් දකින්නට ඕනේ. පින්නතුනේ රහතන් වහන්සේලාට කලකිරීමක්වත් අප්‍රිය ස්වභාවයක්වත් නැහැ. ඒ වගේම කිසිම දෙයක ප්‍රියමනාප තත්වයකුත් නැහැ. ප්‍රියමනාප තත්වයකුත් නැහැ. ලෝකේ දිහා බලන්න අපිට ඕන කරා සමනය වූ දෘෂ්ටිය. අපිට ඕනේ කරනවා සමනය වූ දෘෂ්ටිය. දෘෂ්ටිය සමනය කරන ලද. දෘෂ්ටිය සමනය කරන ලද. ඒ කියන්නේ නිවිච්ච දැක්මක් තියෙන්න ඕනේ. නිවිච්ච දැක්මක්. තුන් ලොවක් සනසාලු ඒ භාග්‍යවතුන් වහන්සේ මිහිතලේ පහළ වුණු නිසා මිනිස්සුන්ගේ ජීවිතවලට නව අරුතක් එකතු වුණා. ඒ අරුත තුල නිවීම කියන දේ තමන්ගේ ආධ්‍යාත්මය තුල මතු කර ගන්නට උත්සාහ කළා. අපි හැම වෙලාවකදීම උත්සාහ කරන්නේ පින්නතුනි යමක් දරාගෙන ඉන්නට. යමක් දරාගෙන සිටින්නට. සෑම දෙයක්ම Tamanට අතහැරීමෙන් යුක්තව බලන්නට පුළුවන් නම් මනසින් අතහැරීමෙන් යුක්තව පරිහරණය කරන්නට පුළුවන් නම් මනස තුල නිවීම ඇති වෙනවා.
පින්නතුනි සැබෑම දේ තමයි ඔබට කිසිවක් අයිති නැති බව. මොහොතක් නතරවන්න. මොහොතක් නතරවන්න. තමාට තමාවත් අයිති නැති බව නෙවෙයිද ජීවිතයේ යථාර්ථය. ඔබගෙන්ම ඔබ විමසා එක් කරුණු මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කරගන්න. සැබෑ යථාර්ථයට පිවිස සියලු දේ අතහැරීමෙන් දකින්න, බලන්න, අහන්න, රස නීරස විඳින්න, පහස ලබන්න, සිතන්න. මේ සඳහන් කරන්නේ බාහිර කටයුත්තක් ගැන නෙවෙයි. ඔබේ සංසාරගත නිවන තීරණය කරන්නේ ඔබේ චේතනාව. ඔබේ චේතනාව. චේතෝ විමුක්තියට පත්ව බලන්නට ඕනේ. චේතනාවෙන් නිදහස්ව බලන්නට ඕනේ. චේතනාවට බැඳෙන ස්වභාවය අඩු වෙන තරමට එයාලගේ ප්‍රඥාව වැඩි වෙනවා. එයාලගේ ප්‍රඥාව වැඩි වෙනවා. අඥාන පුද්ගලයා ළඟ චේතනාවට බැඳෙන ස්වභාවය වැඩි. ඒ වගේම ඥානවන්ත පුද්ගලයා ළඟ චේතනාවට බැඳෙන ස්වභාවය අඩුයි. ඒ නිසා චේතනාවට තදින් නොබැඳෙන්න. ඔබ ඔබට තදින් නොබැඳෙන්න. කිසිදු දෘෂ්ටියකට තදින් නොබැඳෙන්න. කුමන හෝ ආකාරයක චේතනා ස්වરૂපයක් නිර්මාණය කර නොගෙන මනස ස්වභාවය තුල පවතින්නට ඉඩ හරින්න. චේතනා ස්වરૂපයක් නිර්මාණය වුණොත් ඔබගේ ආධ්‍යාත්මය තුල අභ්‍යන්තරය තුල ඒ ඔස්සේ ඔබට වේදනාවන් ගලා එනවා ඇති. චේතනාවට අනුරූපීව කිසිදු චේතනාවකට බර නොවුනොත් ඔබට කිසිදු වේදනාවක් ගලා නොඑනු ඇති. එවිට චේතනාවට නොබැඳුණු ඔබේ මනස අපූර්වත්වයේ තුල පිහිටාවි. අපූර්වත්වයේ තුල පිහිටාවි.
ඒ ආකාරයට තමන්ගේ මනස ස්වභාවය තුල ගලාගෙන යන විට පුද්ගල මානය නැත්නම් දෘෂ්ටි මානය හටගන්නේ නැහැ පින්නතුනි. පුද්ගල මානය නිසා තමයි දෘෂ්ටි මානය හටගන්නේ. ස්වභාවිකත්වයේ හඳුනාගත් මොහොතේ දැකීමක් තිබුණට දෘෂ්ටි නැහැ. කල්පනා කිරීමක් තිබුණට සංකල්ප නැහැ. කතා කිරීමක් තිබුණට වචන උපාදානය කිරීමක් නැහැ. කිසිදු වචනයක් උපාදානය නොකළ තැනැත්තා තුල තර්කයක් නැහැ. කිසිදු දෘෂ්ටියක් උපාදානය නොකළ තැනැත්තා තුල තර්කයක් නැහැ. බලන්න පින්නතුනි ඔබගේ ජීවිතය දිහා. සෑම වෙලාවකදීම සංස්කාර ලෝකේ රැවටීමෙන් තමයි ඔබ ජීවිත කාලයම ගෙවා දමලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන සියලුම ආගම් හරියට ලදරු පාසල් වගේ. ලදරු පාසල් වගේ. ආරම්භයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා ඔබ ලදරු පාසලට ඇතුල් වෙනවා. නමුත් ඔබ ඒ තුලම නොරැඳෙන්නට වග බලාගත යුතුයි. ඔබ විශ්වවිද්‍යාලය කරා පැමිණිය යුතුයි. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ විත්ති 4ක් තියෙන ශාලාවක් නෙවෙයි. එක ගොඩනැගිල්ලක් නෙවෙයි. නිදහසේ සැරිසරන්න පුළුවන්, සිතන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන් සීමා මායිම් නැති අපූර්ව තැනක්. ආගම් වලින් සිද්ධ කරන්නේ රාමු හදන එක. ආගම් වලින් සිද්ධ කරන්නේ රාමු හදන එක. රාමු හදලා වෙන් කරන එක. නියම සත්‍ය තේරුම් ගන්නට, ඒ වගේම දේශනා කරන්නට ඒ ඇත්තන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සෑම වෙලාවකදීම අනුන්ගේ ආධාර උපකාර ආශිර්වාද ඉල්ලාගෙන සිටින්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මය තුල පවතින අඳගොළු බිහිරි ස්වභාවය නිසා. ඒ සෑම වෙලාවකදීම අසරණයි. ඒ අය තවත් කෙනෙකු පිහිට වෙන තුරු බලාගෙන සිටිනවා. මේ වචනේ ඉක්මවා ගිය සද්ධර්මය ඔබ
ඔබට ඇසෙනවාද? හදවතට. මේ වචන ඇහෙන විට ඔබ තුළ අධික ද්වේෂයක් උපදින්නේ නම් එම පුද්ගලයාගේ යාචක ස්වභාවය එයින් පැහැදිලි වෙනවා. ඒ වගේම ඔබට මේ වචන රන් මුතුමැණික් දුටුවකට මෙන් අගයක් දැනේ නම් ඔබ ඥානවන්ත පුද්ගලෙක්. ඔබ ඥානවන්ත පුද්ගලෙක්. ඔබ ස්වභාවික වන්න. ස්වභාවික වන්න. රාමු රාශියක් තුල හිර වුණු ඔබට මේ දේශනා කරන්නේ තවත් රාමුවක් නොවේ. තවත් රාමුවක් නොවේ. බොහෝ දෙනා ආගම් මාරු කළද, දර්ශන මාරු කළද, චින්තන මාරු කළද, වත්පිළිවෙත් ඇඳුම් පැළඳුම් වෙනස් කළද ඔවුන් තුල තියෙන දුකේ වෙනසක් නැහැ පින්නතුනේ. ඔබට බොහෝ දෙනා සමග මේ ගමන යා නොහැකි විය හැකි. එහෙත් ඔබ තනිවම සියලු බාධාවන් අභිභවා සියලු බැඳීම් විරහිත නොබැඳීමේ සතුට, නිදහසේ ප්‍රීතිය නුවණින් මනසින් විඳ දරා ගන්න. ඔබ කළ යුතු කාර්යයක් නැත. ඔබ කළ යුතු එකම කාර්ය නම් මේ වචන ඉක්මවාලු ධර්මය අවබෝධ කර ගැනීමයි. මේ ගැටපදය නුවණින් ලෙහා ගැනීමයි. එවිට નિરાයාසයේ නොබැඳුණු සතුට ඔබ කරා පැමිණෙනු ඇත. ඔබ එය සොයා යා යුතු නැත. ඔබ කළ යුත්තේ ඔබව හඳුනා ගැනීම පමණයි. ඔබට ඔබව හඳුනා ගැනීමට ශක්තිය ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.